අපිට දැන් තියෙන ප්‍රශ්නාංක 41 ඉඳලා ඉදිරියට සාකච්ඡා කරන්න. ප්‍රශ්නාංක 41 තියෙන්නේ ලිතියම් සිට ෆ්ලෝරින් දක්වා මූලද්‍රව්‍ය වල පළමු අයනීකරණ ශක්ති වැඩිවීමේ නිවැරදි අනුපිළිවෙල. එතකොට අපි දන්නවා ආවර්තයක දකුණට පළවෙනි අයනීකරණ ශක්තිය අක්වක් විදිහට එහෙම නැත්නම් 6ක් විදිහට වැඩි වෙන්නේ. එතකොට මේ විදිහට අපිට ලකුණු කරගන්න පුළුවන් දීපු මූලද්‍රව්‍ය ටික. එතකොට අපිට තෝරගන්න පුළුවන් කොහොමද මේකේ අනුපිළිවෙල කියලා. මේ විදිහට අක්වක් විචලනය වෙනවා ආවර්තයක දකුණට පළවෙනි අයනීකරණ ශක්තිය. එතකොට මෙතන තියෙන මූලද්‍රව්‍ය ටික බලන්න. ලිතියම් ඉඳලා ෆ්ලෝරින් වෙනකන් නේද? එතකොට ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුෝරින්, නියෝන්. ඔය විදිහට ලකුණු කරගන්න පුළුවන්. එතකොට දැන් පේනවා අපිට මේකේ අනුපිළිවෙල වෙන්න ඕන. ලිතියම් වල ළඟට අයනීකරණ ශක්තිය බෙරිලියම්ගේ නෙමෙයි බෝරෝන්ගේ. මොකද බෙරිලියම්ට වඩා බෝරෝන්ගේ අඩු හින්දා. එහෙනම් ලිතියම්, බෝරෝන්, ඊළඟට බෙරිලියම්, ඊළඟට කාබන්. කාබන් ළඟට නයිට්‍රජන් නෙමෙයි ඔක්සිජන්. අනුයාතව නම් තියෙන නයිට්‍රජන්, නමුත් අයනීකරණ ශක්තිය වැඩි වෙන්නේ මෙයා ළඟට ඔක්සිජන්ගේ. ඔක්සිජන්ට වඩා වැඩි නයිට්‍රජන්ගේ. ඊළඟට ෆ්ලෝරින් ඔය විදිහට ගන්න පුළුවන්. ඊට වඩා නියෝන්ගේ වැඩි. නියෝන් මෙතන දීලා නැති හින්දා ඒතර නිවැරදි අනුපිළිවෙල විදිහට ඔය විදිහට තියෙන්නේ පිළිතුරු අංක 1 කියලා අපිට ලබා ගන්න පුළුවන්. හරි. එතකොට 41ට පිළිතුරු අංක 1. අපි බලමු 42 වෙනි ප්‍රශ්නය. 42 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ දැල්ලකින් උද්දීපනය කළ හයිඩ්‍රජන් පරමාණු නියදියක n සමාන 1 2 3 4 5 යන ශක්ති මට්ටම් වල ව්‍යාප්තව ඇත. අපි බලමු මෙන්න n සමානයි 1 ශක්ති මට්ටම, මෙන්න n සමානයි 2 ශක්ති මට්ටම, මෙන්න n සමානයි 3 ශක්ති මට්ටම, මෙන්න n සමානයි 4 ශක්ති මට්ටම, මෙන්න n සමානයි 5 ශක්ති මට්ටම. අපි දන්නවා ඈතට යන්න ශක්ති මට්ටම් ළඟා වෙනවා. ශක්තිය වැඩි වෙනවා, ශක්ති පරතරය අඩු වෙනවා. ශක්ති මට්ටම් ළඟා වෙනවා. එතකොට මේක කියන්නේ දැල්ලකින් උද්දීපනය කරාම හයිඩ්‍රජන් පරමාණු නියතියක්. එතකොට පරමාණු එකක් නෙමෙයි, පරමාණු විශාල සංඛ්‍යාවක් ඒ තුල තියෙනවා. ඒක n 1 ඉඳලා 5 වෙනකන් ශක්ති මට්ටම් වල ව්‍යාප්ත වෙනවා. අපි දන්නවා ශක්ති සැපීම කරනකොට ඉලෙක්ට්‍රෝන ශක්තිය අරගෙන ඉහළ මට්ටම් වලට යනවා. ඊට පස්සේ අපි මේ ශක්ති සැපීම නතර කරාම මොකද වෙන්නේ? අර ඉහළ ශක්ති මට්ටම් වල තියෙන එක අස්ථායි හින්දා ශක්තිය පිට කරලා නැවත පහළට එනවා. එතකොට ඇති වෙන්න පුළුවන් විකිරණවල විවිධ තරංගායාම සංඛ්‍යාව. දැන් පළවෙනි ශක්ති මට්ටමේ තිබුණු ඉලෙක්ට්‍රෝන දැන් 2 තියෙන්න පුළුවන්, 3 තියෙන්න පුළුවන්, 4 තියෙන්න පුළුවන්, 5 තියෙන්න පුළුවන්, ඉන් එහා ඒවයි තියෙන්න පුළුවන්. නමුත් අපි සලකන්නේ ශක්ති මට්ටම් 5යි. ඒ හින්දා මේ ශක්ති සැපීම නතර කරාම වෙන්න පුළුවන් මේ දෙවෙනි ශක්ති මට්ටමේ තියෙන එකක් පළවෙනි එකට එන්න පුළුවන්. 3 තියෙන එකක් පළවෙනි එකට එන්න පුළුවන්. 4 තියෙන එකක් පළවෙනි එකට එන්න පුළුවන්. 5 තියෙන එකක් පළවෙනි එකට එන්න පුළුවන්. ඔය වගේ පළවෙනි ශක්ති මට්ටමට ඉහළ ශක්ති මට්ටම් වල ඉඳලා සංක්‍රමණය වෙලා ඇත්තට මෙතන වෙන්නේ විමෝචනයක් වෙන්නේ. උඩට යනකොට අවශෝෂණය, පහළට එනකොට විමෝචනය. වෙලා එකිනෙකට වෙනස් තරංගායාම 4ක් ලැබෙන්න පුළුවන්. තරංගායාම 4ක් සහිත විකිරණ ලැබෙන්න පුළුවන්. ඒ වගේම මේ ශක්ති මට්ටමෙන් මෙතෙන්ට, 3න් මෙතෙන්ට, 2ට, 4න් 2ට, 5න් 2ට ඒ වගේ ඇවිල්ලා එකිනෙකට වෙනස් තරංගායාම සහිත විකිරණ 3ක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම 3 වෙනි ශක්ති මට්ටමට 4න් 5න්. ඒතකොට එකිනෙකට වෙනස් 2ක්. ඒ වගේම 5 වෙනි එකෙන් 4 වෙනි එකට. එතන එකක්. ඒතකොට මේ විදිහට ඔක්කොම ඇති වෙන්න පුළුවන් එකිනෙකට වෙනස් තරංගායාම සහිත විකිරණ 4යි 3යි 7යි 7යි 2යි 9යි 9යි 10යි. ඒතකොට පිළිතුර 10යි කියන එක ගන්න පුළුවන් 4 වෙනි පිළිතුර. අපි බලමු 43 වෙනි ප්‍රශ්නය. Al ධන 3 F ඍණ Mg ධන 2 Na ධන O2 ඍණ යන අයනවල අයනිකාරය අඩු වීමේ නිවැරදි පිළිවෙල.
මම කලිනුත් කිව්වා මේ වගේ ප්‍රශ්නයක් කරන ක්‍රමය. අපි මෙහෙම ලියා ගන්නවා. දීපු අයන ටික. Al ධන 3 ඊට පස්සේ F ඍණ Mg ධන 2 ඊට පස්සේ Na ධන ඊට පස්සේ O2 ඍණ. දැන් අපි ආවර්තිතාවකව බලලා මේගොල්ලෝගේ පරමාණු ක්‍රමාංකය බලලා බලනවා ප්‍රෝටෝන සංඛ්‍යාව. ඇලුමිනියම් වල පරමාණු ක්‍රමාංකය 13යි ප්‍රෝටෝන 13යි. ක්ලෝරින්ගේ 9යි. මැග්නීසියම්ගේ 12යි. සෝඩියම්ගේ 11යි. ඔක්සිජන්ගේ 8යි. ඒ විදිහට ගන්න පුළුවන් පරමාණු ක්‍රමාංක. දැන් බලමු තියෙන ආරෝපණත් එක්ක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. 13යි ධන 3යි කියන්නේ ඉලෙක්ට්‍රෝන 10යි. 9යි ඍණ 1යි කියන්නේ ඉලෙක්ට්‍රෝන 10යි. මෙතන 12යි ධන 2යි කියන්නේ ඉලෙක්ට්‍රෝන 10යි. 11යි ධන 1යි කියන්නේ 10යි. 8යි ඍණ 2යි කියන්නේ 10යි. දැන් බලමු ශක්ති මට්ටම් සංඛ්‍යාව. ඉලෙක්ට්‍රෝන 10යි කියන්නේ අපි දන්නවා 1s2 2s2 2p6. එහෙනම් කාගෙත් තියෙන ශක්ති මට්ටම් 3 බැගින්. එහෙනම් මේ ශක්ති මට්ටම් වලින් අරය සංසන්දනය කරන්න අමාරුයි. කාගෙත් 3 බැගින් තියෙන්නේ. එහෙනම් අපි බලන්න ඕන කාගෙත් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි. නෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාන වැඩි නම් තමයි හොඳට ඇදිලාවිලා අරය අඩු වෙන්නේ. ප්‍රෝටෝන වලින් ඉලෙක්ට්‍රෝන අදිනවනේ. ඒතර මෙතන ඉලෙක්ට්‍රෝන 10 අදින්න ප්‍රෝටෝන 13ක්ම මෙයාගේ ඉන්න හින්දා මෙයාගේ අරය අඩුයි. මෙයාගේ 12යි ඊට වඩා පොඩ්ඩක් වැඩි. මෙයාගේ 11යි ඊට වඩා පොඩ්ඩක් වැඩි. මෙයාගේ 9යි ඊට වඩා වැඩි. මෙයාගේ 8යි ඔක්කොටම වඩා වැඩි. අන්න එහෙනම් අපිට ගන්න පුළුවන් කාගේද අඩුම කාගේද වැඩිම. එතකොට මේකේ අපෙන් අහන විදිහට අරය අඩුවීමේ නිවැරදි අනුපිළිවෙල අපි ගන්න ඕනේ. එතකොට අරය අඩුවීමේ නිවැරදි අනුපිළිවෙල අනුව කාගේද අරය වැඩිම වෙන්නේ කාගේද අරය අඩුම වෙන්නේ. Al ධන 3 අඩුම වෙන්න ඕන. O2 ඍණ කියන එකේ වැඩිම වෙන්න ඕන. එතකොට බලන්න ගැළපෙන පිළිතුරක් මොකක්ද අපිට තියෙන්නේ කියලා. හරි. බලමු Al ධන 3 කුඩාම ඊළඟට Mg ධන 2 ඊළඟට Na ධන ඊළඟට F ඍණ ඊළඟට O2 ඍණ. එතකොට එහෙම ගත්තොත් අරය වැඩිවීමේ නිවැරදි අනුපිළිවෙල. මේක අහන්නේ අරය අඩුවීමේ නිවැරදි අනුපිළිවෙල. නම් අරය වැඩිම එක්කෙනා කවුද? අරය වැඩිම එක්කෙනා O2 ඍණ. O2 ඍණ. එතකොට එතන පිළිතුර මම හිතන්නේ ලකුණ වැරදියට වැදිලා තියෙන්නේ. පිළිතුර මේ විදිහට එන්න ඕන. O2 ඍණ. මේක තමයි අරය වැඩිම වෙන්නේ. ඊළඟට අරය වැඩි වෙන්නේ F ඍණ. F ඍණ. ඊට පස්සේ අරය F ඍණට වඩා අඩු අනිත් අයට වඩා වැඩි අවස්ථාව තමයි Na ධන. Na ධන. ඊළඟට Mg ධන 2. Mg ධන 2. ඊළඟට Al ධන 3. මොකද අරය අඩුවීමේ අනුපිළිවෙල කිව්වොත් ඔය විදිහට පිළිතුර සකස් වෙන්න ඕනේ. එතකොට අපිට ගන්න පුළුවන් ඕකේ තුන්වෙනි පිළිතුරේ ලකුණු වෙනස් කරලා ගන්න. මොකද ලකුණ වැරදිලා තියෙන්නේ මේ පැත්තට තියෙන්නේ මේ විදිහට වෙන්න ඕනේ. විශාල ලකුණ එන්න ඕනේ. හරි. ඒකට පිළිතුර 3 කියලා හදාගන්න ලකුණ මේ විදිහට වෙනස් කරගෙන. අපි බලමු 44 වෙනි ප්‍රශ්නය. ඒක කියනවා ලෝක පිළිබඳව සත්‍ය වන්නේ පහත සඳහන් ඒවායින් කුමන වගන්තිද ABCD ගණේ ප්‍රශ්නයක්. අපි බලමු හරි වැරදි. සිම්පල් A ප්‍රකාශය කියනවා ඒවා විදුලිය සන්නායනය කරයි. ලෝහ ගැටලුවක් නැහැ විදුලිය සන්නායනය කරනවා සාචල ඉලෙක්ට්‍රෝන තියෙන හින්දා ඒක හරි. සිම්පල් B කියනවා සෑම ලෝහයකම ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩිය. සෑම ලෝහයකම ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි වෙන්නේ නැහැ. දැන් යකඩ වගේ එකක් වතුරට දැම්මොත් ගිලෙනවා වතුරට වඩා ඝනත්වය වැඩි හින්දා. හැබැයි අපි සෝඩියම් කෑල්ලක් වගේ වතුරට දැම්මොත් වතුර මත පාවෙමින් ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් ඒකේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩුයි. එහෙනම් ජලයේ ඝනත්වයට වඩා අඩු ඝනත්වයේ තියෙන ලෝහයක් තියෙනවා. ප්‍රකාශය කියන්නේ සෑම ලෝහයකම ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි කියන හින්දා වැරදි. අපි බලමු සිම්පල් C. සෑම විටම හයිඩ්‍රජන් වායුව මුක්ත කරමින් ඒවත් අණුක අම්ල සමග ප්‍රතික්‍රියා කරයි.
දැන් ගොඩක් ලෝහ සෝඩියම්, මැග්නීසියම්, සිංක් වගේ ලෝහ තනුක අම්ල වලට දැම්මහම හයිඩ්‍රජන් පිට කරනවා. තනුක අම්ල එක හයිඩ්‍රජන් පිට කරනවා. හැබැයි සමහර ලෝහ තියෙනවා ප්‍රතික්‍රියාකාරීත්වය අඩුයි. අපි දන්නවා රත්රන් වගේ ඒවා, රසදිය වගේ ඒවා, රිදී වගේ ඒවා, ප්ලැටිනම් වගේ ඒවා, කොපර් වගේ ඒවා. ඒගොල්ලෝ තනුක අම්ල වලට දැම්මට හයිඩ්‍රජන් පිට වෙන්නේ නැහැ. එහෙනම් තනුක අම්ල එක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් පිට කරන්න පුළුවන් ප්‍රතික්‍රියාකාරීත්වය වැඩි ලෝහක් තියෙනවා. එහෙම බැරි ලෝහක් තියෙනවා. ඒ හින්දා සෑම විටම H2 වායුව මුක්ත කරමින් ඒවා තනුක අම්ල සමග ප්‍රතික්‍රියා කරයි කියන C වගන්තිය වැරදි. D වගන්තිය. මූලද්‍රව්‍ය වලින් වැඩි ප්‍රමාණයක් ලෝහ වේ. ආවර්තිතා වගුවේ තියෙන සම්පූර්ණ මූලද්‍රව්‍ය වලින් 5න් 4ක් ලෝහ. S ගොනුවේ බහුතර ප්‍රමාණයක් ලෝහ, D ගොනුවේ සියල්ලම ලෝහ, F ගොනුවේ සියල්ලම ලෝහ, P ගොනුවේ තමයි බහුතරයක් අලෝහ තියෙන්නේ. ආවර්තිතා වගුවේ තියෙන සම්පූර්ණ මූලද්‍රව්‍ය වලින් 5න් 4ක් විතර ලෝහ. එහෙනම් මූලද්‍රව්‍ය වලින් වැඩි ප්‍රමාණයක් ලෝහ වේ කියන D වගන්තිය හරි. එහෙනම් A සහ D නිවැරදි කියන්නේ පිළිතුර අංක 4. පිළිතුර අංක 4. අපි බලමු 45. කාමර උෂ්ණත්වයේදී සහ වායුගෝල පීඩනයේදී භෞතික අවස්ථා තුනෙහිම ඝන ද්‍රව වායු පවතින මූලද්‍රව්‍ය අඩංගු ආවර්තිතා වගුවේ ආවර්ත වනුයේ. දැන් මෙතෙන්දී ඝන ද්‍රව වායු කියන භෞතික අවස්ථා තුනම තියෙන ආවර්ත අහන්නේ. ඒතර ඔයගොල්ලෝ දන්නවා ආවර්තිතා වගුවේ තියෙන මූලද්‍රව්‍ය වලින් එක ද්‍රවයක් තමයි Br. Br2 ද්‍රව්‍ය විදියට තියෙන. ඒතකොට ආවර්තිතා වගේ Br අයිති වෙන්නේ මොන ආවර්තයටද කියලා බලන්න. තව එකක් තමයි රසදිය Hg. ඒතකොට Hg අයිති වෙන්නේ ආවර්තිතා වගේ මොන ආවර්තයටද කියලා බලන්න. මොකද මේ දෙක අනිවාර්යයෙන්ම තියෙන්න එපා. ද්‍රව දෙකයිනේ තියෙන්නේ. එතකොට මේ පැත්තෙන් ඝන තියෙනවා. මේවයි කෙලවර වායු තියෙනවා. උච්ච වායු අඩංගු වෙනවනේ. ඒතකොට වායු තියෙනවා. එහෙනම් මෙතන අපිට ගන්න පුළුවන් මේ දෙක බැලුවහම 4 වෙනි සහ 6 වෙනි ආවර්තවල තමයි ඔවා තියෙන්නේ. Br තියෙනවා 4 වෙනි ආවර්තේ, Hg තියෙනවා 6 වෙනි ආවර්තේ. ඒකට ඒගොල්ලෝගේ තමයි ඝන ද්‍රව වායු කියන භෞතික අවස්ථා තුනේම මූලද්‍රව්‍ය තියෙන්නේ. අයිති කාණ්ඩය ඇහුවනම් අපිට ගන්න පුළුවන් Br අයිති 7 වෙනි කාණ්ඩේ තියෙනවා ඝන ද්‍රව වායු කියන භෞතික අවස්ථා තුන. හරි. එහෙනම් 45ට පිළිතුර ගන්න පුළුවන් 5 කියලා. බලමු 46 වෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන ඒවායින් කුමන වගන්තිය උපපරමාණුක අංශු සම්බන්ධයෙන් සත්‍ය නොවන්නේද? බලමු. අංක 1 ඉලෙක්ට්‍රෝන තරංගමය ලක්ෂණ සහ අංශුමය ලක්ෂණ යන දෙකම පෙන්වනවා. අපි දන්නවා ඒක හරි. ඉලෙක්ට්‍රෝන වලට අංශුමය ගුණක් තියෙනවා, තරංගමය ගුණක් තියෙනවා. එකම අවස්ථාවේ ඒවා පෙන්වීමේ හැකියාවක් තියෙනවා. දෙවැනි එක පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝන නෂ්ටිය වටා ඇති කාක්ෂික ලෙස හඳුන්වනු ලබන ත්‍රිමාන අවකාශමය ප්‍රදේශවල පැතිරී ඇත. හරිනේ? නෂ්ටිය වටා තියෙන ත්‍රිමාන අවකාශ ප්‍රදේශ තියෙනවා. අපි ශක්ති මට්ටම්, උපශක්ති මට්ටම් කියලා හඳුනා ගන්න ඒවා. ඒක හරි. තුන්වෙනි එක අධිශක්තිය ඇල්ෆා අංශු වරහන් ඇතුලේ හීලියම් නෂ්ටි. ඇල්ෆා අංශු කියන්නේ අපි දන්නවා හීලියම් වල මෙහෙම ධන දෙක කියන අවස්ථාව. හීලියම් වල ධන දෙක කියන අවස්ථාව තමයි අපි ඇල්ෆා අංශු කියලා හඳුන්වන්නේ. තුන්වෙනි එක කියනවා අධිශක්තිය ඇල්ෆා අංශු මගින් බෙරිලියම් විවර්ෂණය කළ අවස්ථාවේදී නියුට්‍රෝන අනාවරණය කර ගන්නා ලදී. චැඩ්වික් කරපු පරීක්ෂණය නියුට්‍රෝන අනාවරණය කරපු හැටි අපි ඉගෙන ගත්තා. එතකොට එතෙන්දී පාවිච්චි කරේ ඇල්ෆා අංශු තමයි. එන එක හරි. හතරවෙනි එක නියුට්‍රෝනය ආසන්න වශයෙන් ප්‍රෝටෝන ස්කන්ධයට සමාන වන ආරෝපණයක් රහිත අංශුවකි. අපි දන්නවා නියුට්‍රෝන ස්කන්ධයයි ප්‍රෝටෝන ස්කන්ධය ආසන්නව සමානයි. ප්‍රෝටෝනයට වඩා නියුට්‍රෝන ස්කන්ධය පොඩ්ඩක් වැඩි. ඉලෙක්ට්‍රෝන වලින් කිව්වොත් ඉලෙක්ට්‍රෝන 1836 ස්කන්ධය තමයි සමාන වෙන්නේ ප්‍රෝටෝනයක ස්කන්ධය. ඉලෙක්ට්‍රෝන 1839 ස්කන්ධය තමයි සමාන වෙන්නේ නියුට්‍රෝනයේ ස්කන්ධයට. නියුට්‍රෝනයට ආරෝපණයක් නැහැ. ප්‍රෝටෝනයට ධන ආරෝපණයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝනයට ඒහා සමාන ඍණාරෝපණයක් තියෙනවා. එන ඒ වගන්තිය හරි. පස්වෙනි එක මූලද්‍රව්‍යයක සමස්ථානික වල ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව එකිනෙකට වෙනස් වේ. අපි දන්නවා සමස්ථානික ගැන අපි කතා කරලා තියෙනවා දැන් අවස්ථා කිහිපයක. සමස්ථානික වල අපි දන්නවා පරමාණු ක්‍රමාංක වෙනස් වෙන්නේ නැහැ. ඔය විදිහට හයිඩ්‍රජන්ගේ ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම් කියන ඒවා ගත්තාම අපිට පේනවා මේ කාගේ පරමාණු ක්‍රමාංක එකයි. එහෙනම් මේ කාගේ ප්‍රෝටෝන සංඛ්‍යාව සමානයි. වෙනස් වෙන්නේ ස්කන්ධ ක්‍රමාංකයයි පරමාණු ක්‍රමාංකය අතර වෙනස වෙනවා. නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙනවා.
එහෙනම් ඒකට පිළිතුර පහසුවෙන් ලබා ගන්න පුළුවන් 46ට පිළිතුර අංක 5. අපි බලමු 47 වෙනි ප්‍රශ්නේ. 47. පරමාණුක හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියේ කොටසක් දැක්වේ. මෙන්න මෙහෙම අපිට දීලා තියෙනවා. මේ පැත්තට ලැම්ඩා වැඩිවීම කියලා දීලා තියෙනවා. ලැම්ඩා කියන්නේ තරංග ආයාමය. ඒකට තරංග ආයාමය මෙහෙට වැඩි වෙනවා. එහෙනම් අපි දන්නවා සංඛ්‍යාතයේ ශක්තිය වැඩි වෙන්න ඕනේ මේ පැත්තට. අපිට රේඛා තියෙනවා මෙහෙම. මෙතන සිම්පල් B කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන C. ඊට පස්සේ පරතරය මේ පැත්තට අඩු වෙලා තියෙනවා. කොහොමත් සංඛ්‍යාතයේ වැඩි වෙන පැත්තට රේඛා අතර පරතරය අඩු වෙන්න ඕනේ. මේක අරගෙන තියෙනවා B, මේක අරගෙන තියෙනවා A. හරි. දැන් කොහොම දුන්නාම අපිට තේරෙන දේ තමයි ප්‍රශ්නේ කියනවා විමෝචන වර්ණාවලිය. විමෝචන වර්ණාවලියක් නම් ඊතල උඩින් පහළට එන්න ඕනේ. විමෝචන නම් උඩින් පහළට, අවශෝෂණ නම් තමයි පහළින් ඉහළට යන්නේ. විමෝචනයේ හින්දා ඉහළින් පහළට එන්න ඕනේ. ඊළඟට තරංගායාමය මෙහෙට වැඩි වෙනවා නම් අපි දන්නවා සංඛ්‍යාතය මේ පැත්තට වැඩි වෙන්නේ. එතකොට මේ D වලට වඩා සංඛ්‍යාතය C වල වැඩි වෙන්න ඕනේ, ඊට වඩා B වල වැඩි වෙන්න ඕනේ, ඊට වඩා A වල වැඩි වෙන්න ඕනේ. එතකොට විමෝචන වෙන්නත් ඕන, උඩින් පහළට ඊතල එන්නත් ඕන. සංඛ්‍යාතය D ගේ සංඛ්‍යාතය A ගේ වැඩිම වෙන්න ඕන, D ගේ අඩුම වෙන්න ඕන. බලන්න එතකොට ඒකට ගැලපෙන විදිහට අපිට ගන්න පුළුවන් තුන්වෙනි පිළිතුර. ඉහළින් පහළට එන එකටත් හරි සංඛ්‍යාතය බලන්න D වලට වඩා C ගේ වැඩි, C වලට වඩා B ගේ වැඩි, B වලට වඩා A ගේ වැඩි. ඒ විදිහට ගැලපෙන පිළිතුර විදිහට අපිට ලබා ගන්න පුළුවන් අංක 3. අංක 3. හරි 47ට පිළිතුර අංක 3. අපි බලමු 48 වෙනි ප්‍රශ්නය. 48. ප්‍රශ්නාංක 48. ඒක සත්‍යයි අසත්‍යයි ගණේ ප්‍රශ්නයක්. ඒකේ පළවෙනි ප්‍රකාශය ඔක්සිජන් පළමු වන අයනීකරණ ශක්තිය නයිට්‍රජන් හිමගේට වඩා අඩුය. ආවර්තයක දකුණට අක්වක් විචලනය ලකුණු කරගත්තාම කොහොම දෙවැනි ආවර්තනයේ ඔය දෙන්නම තියෙන ඔක්සිජනුයි නයිට්‍රජනුයි. නයිට්‍රජන් මෙතන තියෙන්නේ, ඔක්සිජන් මෙතන තියෙන්නේ. එහෙනම් ඔක්සිජන් පළමු වන අයනීකරණ ශක්තිය නයිට්‍රජන් හිමගේට වඩා අඩුය කියන එක හරි. පළවෙනි ප්‍රකාශය හරි. දෙවෙනි ප්‍රකාශය O වලින් O2- සෑදීම සඳහා අවශ්‍ය වනුයේ N වලින් N3- සෑදීමට වඩා අඩු ශක්තියකි. O වලින් O2- සෑදීම සඳහා අවශ්‍ය වනුයේ N වලින් N3- සෑදීමට වඩා අඩු ශක්තියකි. ඔව් දැන් O වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය NS2 NP4 කියන අස්ථායී වින්‍යාසය, නයිට්‍රජන්ගේ NS2 NP3 කියන අර්ධ ස්ථායීතාවය. එතකොට මේ අර්ධ ස්ථායී වලට ඉලෙක්ට්‍රෝනයක් ගන්නකොට ශක්තිය අවශෝෂණය වෙනවා. එතකොට මෙයාගේ පළවෙනි ඉලෙක්ට්‍රෝනය අවශෝෂණය වෙනවා. මෙයාගේ පළවෙනි එක නම් කැමැත්තෙන් ගන්නවා. ඉලෙක්ට්‍රෝන ගන්නකොට ශක්තිය පිට වෙනවා. හැබැයි දෙවෙනි එක ගන්නකොට පළවෙනි එකට ගණිපු එකෙන් විකර්ෂණයක් ඇති කරන හින්දා ඒක තාප අවශෝෂිත වෙනවා. නමුත් මෙයාට සාපේක්ෂව ඔය කියන කතාව හරි. O වලින් O2- සෑදීම සඳහා අවශ්‍ය වනුයේ N වලින් N3- සෑදීමට වඩා අඩු ශක්තියකි. මේ ක්‍රියාවලියට වඩා පහසුවෙන් ඔක්සිජන් O2- කරන්න පුළුවන්. නමුත් එතකොට අයනීකරණ ශක්තියත් එක්ක අපිට ඒක සංසන්දනය කරගන්න බෑ. පිළිතුර විදියට වෙන වෙනම වගන්ති දෙක හරි පිළිතුරාංක 2 කියලා ලබා ගන්න පුළුවන්. අපි බලමු 49 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 49. තරංගායාමය 305 නැනෝමීටර්. තරංගායාමය කියන්නේ ලැම්ඩා. ලැම්ඩා සමානයි 305 නැනෝමීටර්. නැනෝමීටර් වන ෆෝටෝන මවුල එකක ශක්තිය වනුයේ. ෆෝටෝන මවුල එකක ශක්තිය අපිට හොයාගන්න පුළුවන් E සමානයි hν කියන සමීකරණය. E සමානයි hν කියන සමීකරණයෙන් හොයාගන්න පුළුවන්. අපිට එතකොට මේක h දීලා තියෙනවා ප්ලාන්ක් නියතය. නිව් දීලා නැහැ, සංඛ්‍යාතය දීලා නැහැ. තව සමීකරණයක් අපි දන්නවා c සමානයි නිව් ලැම්ඩා. ආලෝකයේ ප්‍රවේගය සමාන වෙනවා සංඛ්‍යාතය වැඩි කිරීම තරංග ආයාමයට. මේකෙන් අපිට නිව් උක්ත කරගත්තොත්
nu සමානයි c බෙදීම ලැම්ඩා. එතකොට ඒක ආදේශ කරාම මෙතන අපිට එනවා E සමානයි h c බෙදීම ලැම්ඩා. දැන් ඔය සමීකරණයට ආදේශ කරන්න දත්ත දෙනවා. අපිට ආලෝකයේ වේගය දෙනවා c දෙනවා, ප්ලාන්ක් නියතය දෙනවා, තරංග ආයාමය දෙනවා. හැබැයි මේකෙන් අපිට එන්නේ ෆෝටෝන එකක ශක්තිය. අපෙන් අහන්නේ ෆෝටෝන මවුල් එකක ශක්තිය. අපි දන්නවා මවුල් එකක් කියලා කියන්නේ සංඛ්‍යාව ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. එහෙනම් මේන ප්‍රමාණය වැඩි කරන්න ඕනේ ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන්. අපි ආදේශ කරමු h කියලා කියන්නේ ප්ලාන්ක් නියතය. ඒක 6.62 වැඩි කිරීම 10^34යි. 10^34යි ජූල් තත්පර. වැඩි කිරීම ආලෝකයේ ප්‍රවේගය 3 වැඩි කිරීම 10^8යි ms ඍණ 1. 3 වැඩි කිරීම 10^8යි ms ඍණ 1. ඊට පස්සේ ලැම්ඩා අපිට දෙනවා 305යි නැනෝමීටර්. අපි දන්නවා නැනෝමීටර් මීටර් කරන්න 10^9 වෙනි බලයෙන් ඍණ වැඩි කරන්න ඕන. 10^9යි මීටර්. ඔය එන පිළිතුර වැඩි කරන්න ඕන ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන්. මොකද අහන්නේ මවුල් එකක හින්දා 6.02 වැඩි කිරීම 10^23. දැන් මෙතන මීටරට මීටර කැපෙනවා, s ට s ඍණ 1 කැපෙනවා, ජූල් වලින් පිළිතුර එයි. එතකොට බලන්න මම බහුවර්ණයක් හින්දා මෙහෙම කපනවා 3 305ට කපනවා 102යි කියලා. 102යි කියන්නේ 100යි කියලා ගන්නවා. 100යි කියන්නේ 10 2යි. ඊට උඩට යනකොට 10^2යි. එහෙනම් 10^2 හින්දා මේක 10/6 කරා. ඊට පස්සේ මෙතන 10^34යි. මෙතන 10 23යි 6යි කියන්නේ 29යි. 29යි. මෙතන 34යි. එහෙනම් 10^5ක් තියෙනවා. 10^5ක් තියෙනවා. 10^5ක් තියෙනවා. හැබැයි මෙතන තියෙනවා 10^9ක්. ඒතර 10^9 ඊට උඩට එනකොට 10^9ක් වෙනවා. 10^9ක් කියන්නේ 10/4ක් වෙනවා ඔක්කොම ඊට උඩ ධන සංඛ්‍යා. ධන ඒ කියන්නේ ඍණ බලයක් නෙමෙයි 10/4 වෙනි බලයක් කියලා ඒ ටික සුළු කරගත්තාම වෙනවා. මේ ඍණ 9ක් තියෙනවා. ඊට පස්සේ 6.66න් වැඩි කරාම 39.6යි කියලා ගන්නවා. 39.6 වැඩි කිරීම 10/4යි ජූල් කියලා පිළිතුර එනවා. කිලෝ ජූල් කරන්න පුළුවන් 1000න් බෙදුවාම එතකොට 396 කිලෝ ජූල් කියලා එනවා. බහුවර්ණයක් හින්දා අපි හරියටම සුළු කරේ නැහැනේ ආසන්නව කපලනේ ගත්තේ. එහෙනම් අපිට ගන්න පුළුවන් ආසන්න පිළිතුර තුන්වෙනි එක 392යි කිලෝ ජූල් කියන පිළිතුර. එතකොට අපිට ගන්න පුළුවන් එකට පිළිතුර අංක 3. හරි. අපි බලමු 50 වෙනි ප්‍රශ්නේ. प्रश्न अंक 50 प्रधान क्वांटम अंक n समानයි 3 प्रधान क्वांटम अंकය n समानයි 3 මගින් නිරූපණය වන ප්‍රධාන ශක්ති මට්ටමේ තිබිය හැකි උපකවච වරාණත උපශක්ති මට්ටම් සංඛ්‍යාව පාක්ෂික සංඛ්‍යාව සහ උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අනුපිළිවෙලින් අපි දන්නවා ප්‍රධාන ක්වාන්ටම් අංකය n සමානයි 3 වුණොත් අපි උද්දීඝාංශ ක්වාන්ටම් අංකය L කියන එක ගන්න පුළුවන් 3-1 2යි 0.12 කියලා. අපි දන්නවා තුන්වෙනි ශක්ති මට්ටමේ තියෙනවා SPD. ඊට පස්සේ චුම්බක ක්වාන්ටම් අංකය L ගන්න පුළුවන් 0 නම් 0 1 නම් P කියන කාක්ෂිකය 3කට බෙදෙනවා. ධන 1 බිංදුව ඍණ 1. D කියන කාක්ෂිකය 5කට බෙදෙනවා. ධන 2 ධන 1 D කියන උපශක්ති මට්ටම කාක්ෂික 5කට බෙදෙනවා. බිංදුව ඍණ 1 ඍණ 2. අපි දන්නවා ඊට පස්සේ මේවයි භ්‍රමණ හේවත් බැමුම් ක්වාන්ටම් අංකය MS කියන එක මේ එකක තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන දෙක බැගින්නේ. එක කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙක බැගින්. ඒතර මෙයාගේ ඉලෙක්ට්‍රෝන 2යි, මේ 3 6යි, මේ 5 10යි. ඔක්කොම ඉලෙක්ට්‍රෝන 18ක් තියෙන්න පුළුවන්. මෙතන 10යි, මෙතන 6යි, මෙතන 2යි ඉලෙක්ට්‍රෝන 18ක් තියෙන්න පුළුවන්. කාක්ෂික තියෙන්න පුළුවන් 9යි. එතකොට මෙතන තියෙන්න පුළුවන් උපශක්ති මට්ටම් 3යි. උපශක්ති මට්ටම් 3යි, කාක්ෂික 9යි. එක කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙක බැගින් ඉලෙක්ට්‍රෝන 18යි. එනකට පිළිතුර ලබා ගන්න පුළුවන් 2 කියලා. 50ට පිළිතුර අංක 2. ඊට පස්සේ අපි බලමු 51 ප්‍රධාන ශක්ති මට්ටම් හා කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන සැකසීම පිළිබඳව පහත දැක්වෙන කුමන වගන්තිය අසත්‍ය වේද? අංක 1
එකම ශක්තිය සහිත කාක්ෂික ඇති විටදී ඒවා ප්‍රථමයෙන් පිරෙන්නේ එක කාක්ෂිකයක එක ඉලෙක්ට්‍රෝනයක් බැගින් ඉලෙක්ට්‍රෝන බැමුම් සමාන්තර වනසේය. අපි ඉගෙන ගත්ත නයිට්‍රජන් වල පරමාණු ක්‍රමාංකය 7යි. මෙහා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p3 s වල ඔහොම ඉලෙක්ට්‍රෝන දෙක තිබිලා සමමිතික ඩම්බෙල්ලාකාර හැඩති p කාක්ෂික තුනේ ඉලෙක්ට්‍රෝන පිරුනේ හුන්ස් නීතිය අනුව. මෙයාගේ එකයි මෙයාගේ එකයි මෙයාගේ එකයි. ඔහොමයි ඉලෙක්ට්‍රෝන තුන පිරුනේ. අපි තනි තනියව පුරවල තමයි දෙවෙනියව පුරවන්නේ. නම් ඒ වගන්තිය හරි. පළවෙනි වගන්තිය හරි. අංක 2 පරමාණුවක කිසිම ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ක්වොන්ටම් අංක 4ම තිබිය නොහැකිය. ක්වොන්ටම් අංක 3ක් සමාන වුණත් අවසානික ධන භාගය හෝ ඍණ භාගය කියලා දෙකෙන් එකයි එන්නේ. අවසානික ධන භාගය හෝ ඍණ භාගය කියලා වෙනස් වෙනවා. හරිද? එතකොට ක්වොන්ටම් අංක 4ම තිබිය නොහැකිය කියන දෙවෙනි වගන්තිය හරි. තුන්වෙනි එක පාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ පරමාණුක ශක්තිය අවම වන ලෙසටය. ශක්තිය අවම වන විදියට තමයි. මොකද ශක්තිය වැඩි වෙන අණුපිළිවෙලට පිරෙන්නේ. දැන් අපි දන්නවා පිරීගෙන යනකොට 1s 2s 2p 3s 3p ඊට පස්සේ 4s පිරලා 3d පිරෙන්නේ. හේතුව 4s වල ශක්තිය අඩුයි 3p 4s වල ශක්තිය අඩුයි 3dට වඩා. හරි. එතකොට ඒක හරි. ඊට පස්සේ ප්‍රධාන ක්වොන්ටම් අංකය සිම්පල් n මගින් නිරූපණය වන ප්‍රධාන ශක්ති මට්ටමේ තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2n වර්ගයට සමාන වේ. ඉස්සලා අපි n සමානයි 3 කියන අවස්ථාව කලින් ප්‍රශ්නේ තිබ්බනේ. 3 තිබුණු ඉලෙක්ට්‍රෝන උපරිම සංඛ්‍යාව 18යි. එතකොට මේක 2 වැඩි කිරීම n වර්ග කියන එකට ගැලපෙනවද බලන්න. 2 වැඩි කරනවා n කියන්නේ තුන්වෙනි ශක්ති මට්ටම 3 වර්ගය. 3 වර්ගය 9යි 9 වරක් 2 18යි. ගැලපෙනවනේ. ඒක හරි. අපි තියරි වලදීත් ඉගෙන ගන්නවා. ප්‍රධාන ක්වොන්ටම් අංකය නැත්නම් ප්‍රධාන ශක්ති මට්ටම සිම්පල් n නම් 2n වර්ග කියන සමීකරණයෙන් අපිට ගන්න පුළුවන් ඒ ශක්ති මට්ටමේ පවතින්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. උපරිම ගාන තමයි 18. සමහරවිට අඩුවෙන් තියෙනවා ගැටලුවක් නෑ. උපරිම තියෙන්න පුළුවන් 18යි. බලමු පස්වෙනි ප්‍රකාශය. පස්වෙනි එක ප්‍රධාන ශක්ති මට්ටම් පිළිවෙලින් සම්පූර්ණයෙන්ම පිරීම පරමාණුක ශක්තිය අවම කරයි. ප්‍රධාන ශක්ති මට්ටම් පිළිවෙලින්ම සම්පූර්ණයෙන් පිරීම කියලා කියන්නේ පිරීගෙන යනකොට මොකද වෙන්නේ? ශක්තිය අඩු වෙන්නේ නැහැ, වැඩි වෙනවානේ. දෙවෙනි එකට වඩා තුන්වෙනි එක පිරුණා කියන්නේ තව ශක්තිය වැඩි අවස්ථාවක්. හතර පිරුණා කියන්නේ තව ශක්තිය වැඩි අවස්ථාවක්. ඒතකොට ප්‍රධාන ශක්ති මට්ටම් පිළිවෙලින් පිරීගෙන යනවා කියන්නේ ශක්තිය වැඩි වෙන දෙයක් තමයි වෙන්නේ. එහෙනම් ශක්තිය අවම කරයි කියන එක වැරදි. එහෙනම් පිළිතුර ගන්න පුළුවන් පස්වෙනි එක. 51ට එහෙනම් පිළිතුර අංක 5. අපි බලමු 52 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 52. x කියලා මූලද්‍රව්‍ය ජලීය ද්‍රාවණයේදී ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 5ක් සහිත x ධන 3aq අයනය සාදයි. x කියලා මූලද්‍රව්‍යයක් තියෙනවලු. එයා ජලයේදී x ධන 3aq කියලා හදනවලු. ඒකේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවලු. මෙහෙම තනි ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවලු. තනි ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවලු. x මූලද්‍රව්‍ය පරමාණු භූමි අවස්ථාවේදී x මූලද්‍රව්‍ය පරමාණුකට ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 4ක් ඇත. මෙහෙම ධන 3 නෙමෙයි සාමාන්‍ය භෞමික අවස්ථාවේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවලු. 4ක් තියෙනවලු. x මූලද්‍රව්‍ය වෙනුවෙන් අංක 1 කියන Fe. ඒත් Fe කිව්වහම බලමු අපි Fe ද කියලා Fe වල පරමාණු ක්‍රමාංකය බලන්න ඕන ආවර්තිතා වගුවේ. 21 ස්කැන්ඩියම්, ටයිටේනියම් 22, ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනස්, ෆෙරස්. මෙයාගේ 26යි පරමාණු ක්‍රමාංකය. ඒතර මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවාම අපිට ලියන්න පුළුවන් මෙහෙම 1s2 2s2 2p6 3s2 3p6 4s2 දැන් ඉලෙක්ට්‍රෝන කීයද 2යි 4යි 10යි 12යි 18යි 20යි 3d6 දැන් මේ 3d6 ඉලෙක්ට්‍රෝන තියෙන විදිහ බලන්න d වල අපි දන්නවා කාක්ෂික පහක් තියෙනවා ඇත්ත හැඩය ගත්තොත් දිත්ව ඩම්බෙල් ආකාර අපි අඳිනවා කොටු වලින් නිරූපණය කිරීමේ පහසුවට මේ ඉලෙක්ට්‍රෝන 6 කොහොමද පිරෙන්නේ 1යි උන්ස් නීතිය අනුව 2යි 3යි 4යි 5යි මදි තව එකක් ඕන ඒක මේකේ දානවා ආයෙත් ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික 4ක් තියෙනවා කියන එක ගැලපෙනවා
Fe ට ගැලපෙනවා තනි ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික 4ක් තියෙනවා කියන කතාව. දැන් මෙයාගේ ධන 3 හැදුනොත් මොකද වෙන්නේ? ධන 3 හැදුනොත් මේ S2 කියන ඉලෙක්ට්‍රෝනේ ඉවත් වෙනවා. ඊට අමතරව මේ D6න් එකක් ඉවත් වෙලා මේක 3D5 වෙනවා. 3D5 වෙනවා. ඒතර 3D5 වුණොත් කොහොමද තියෙන්නේ? 3D5 වුණොත් එයාගේ කාක්ෂික පහේ තියෙන්නේ මෙහෙම තනි ඉලෙක්ට්‍රෝනය බැගින් හරි. ඔය විදිහට. එහෙනම් එයාගේ ධන 3 කියන අවස්ථාව ගත්තොත් මෙයාගේ දැන් ධන 3 වෙනි නිරූපණය කරේ ධන 3 ගත්තොත් 3D5 ඔය විදිහට. එහෙනම් අපිට කෙලින්ම පළවෙනි පිළිතුර කියන එක ගැලපෙනවා. ඒතර අනිත් කට්ටිය ඕන නම් ඇඳලා බලන්න ගැලපෙන්නේ නැහැ. ඔය කියන කතන්දරේ. ඒතර ගැලපෙන්නේ Fe වලට. එහෙනම් පිළිතුර අංක 1 කියලා ලබා ගන්න පුළුවන්. අපි බලමු ප්‍රශ්න අංක 53. ප්‍රශ්න අංක 53. රදර්ෆර්ඩ්ගේ ස්වර්ණපත්‍ර පරීක්ෂණය සම්බන්ධයෙන් පහත දැක්වෙන කුමන ප්‍රකාශය සත්‍ය වේද? ABCD ගණයේ ප්‍රශ්නයක්. බලමු. ABCD වගන්තිවල සත්‍ය අසත්‍යතාවය අපි තීරණය කරන්න ඕන. පළවෙනි ප්‍රකාශය කියනවා නෂ්ටීය ලෙස හඳුන්වනු ලබන කුඩා ප්‍රදේශයක සියලුම ධන ආරෝපණ පවතී. රදර්ෆර්ඩ්ගේ රන්පත් පරීක්ෂාවෙන් ඒක හොයාගත්තා. කුඩා ප්‍රදේශයකට ඒක රාශිය වෙලා තියෙනවා. අර ගිහිපු ඇල්ෆා කිරණ වලින් ගොඩාක් කිසිම බාධාවක් නැතුව රන්පත්‍රය හරහා ගියානේ. නෂ්ටීය වටා ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් පවතින විශාල හිස් අවකාශයක් පරමාණුවකට ඇත. දැන් මෙයා ගිහිල්ලා රන්පත් පරීක්ෂාවෙන් කිරණ සමූහයක්ම කිසිම බාධාවක් නැතුව ගිහිපු හින්දා පරමාණුවේ ගොඩාක් තියෙන හිස් අවකාශයක් කියලා හොයාගත්තා. හැබැයි ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් පවතින කියන කතාවක් මෙයා හොයාගත්තේ නැහැ. එහෙනම් ඔය වගන්තිය භාගයට හරි කියලා ගන්නත් පුළුවන්, වැරදි කියලා ගන්නත් පුළුවන්. මොකද නෂ්ටීය වටා ඉලෙක්ට්‍රෝන වල චලනය සම්බන්ධව මෙයා හොයාගත්තේ නැහැ. විශාල හිස් අවකාශයක් පරමාණුවට තියෙනවා කියලා හොයාගත්තා. C ප්‍රකාශය තොම්සන්ගේ පරමාණු ආකෘතිය පිළිගත හැකි බව ඔප්පුවේ. වැරදිනේ. තොම්සන් ඉදිරිපත් කරේ ප්ලම් පුඩින් ආකෘතියක්. ඒක සම්පූර්ණයෙන් වෙනස් නේ රදර්ෆර්ඩ් ඉදිරිපත් කරපු එකට. ඒකට ඒක වැරදි. D වල කියනවා ඉලෙක්ට්‍රෝන නියමිත කාක්ෂිකවල ගමන් කරයි. ඉලෙක්ට්‍රෝන වල චලිතය සම්බන්ධව මෙතනින් අනාවරණය වෙන්නේ නැහැ. ඒකට ඒකත් වැරදි. විභාගෙදි මේකෙදි A විතරක් කියලා අරගෙන උත්තරේ 5 ගත්තත් නිවැරදි කියලා දුන්නා. A B කියලා අරගෙන පිළිතුර 1 ගත්තත් නිවැරදි කියලා ගත්තා. හරි. මේ දෙකෙන් එකක් ගන්න පුළුවන්. බලමු අපි 54 වෙනි ප්‍රශ්නය. කාමර උෂ්ණත්වයේදී සෙල්සියස් 25 සහ වායුගෝල පීඩනයේදී එක වැඩි කිරීම 10.5 nm ඍණ 2 ද්‍රව අවස්ථාවේ පැවතිය හැකි මූලද්‍රව්‍ය සංඛ්‍යාව අපිට දැන් ඕන තරම් මේක හම්බෙලා තියෙනවා ද්‍රව විදියට තියෙන රසදියයි බ්‍රෝමීනුයි 2යි. ඒතකොට සංඛ්‍යාව 2යි පිළිතුර අංක 2. ඒක පහසු ප්‍රශ්නයක්. පළමු ඊට පස්සේ බලමු ප්‍රශ්න අංක 55. කාබන්, ඔක්සිජන්, ඇලුමිනියම්, ෆොස්ෆරස් සහ කැල්සියම් හි පරමාණුක අරයන් වැඩිවන නිවැරදි අනුපිළිවෙල. අපි දන්නවා ආවර්තයක දකුණට පරමාණුක අරය අඩු වෙනවා. කාණ්ඩයක පහළට පරමාණුක අරය වැඩි වෙනවා. එතකොට මෙතන තියෙනවා බලන්න කාබන්, ඔක්සිජන්. එතකොට දෙවෙනි ආවර්තය කට්ටිය විදිහට තියෙනවා කාබන්, ඔක්සිජන්. එතකොට කාබන්ට වඩා ඔක්සිජන් වල පරමාණුක අරය අඩු වෙනවා. ඊළඟ තුන්වෙනි ආවර්තය තියෙනවා ඇලුමිනියම් තියෙනවා, ෆොස්ෆරස් තියෙනවා. එතකොට අපි මෙහෙම ඉඳලා ගත්තොත් සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, ෆොස්ෆරස්. හරි. එතකොට මේ පැත්තට අඩු වෙනවා නම් ඇලුමිනියම්ට වඩා ෆොස්ෆරස් වල අඩු වෙන්න ඕන. ඊළඟට තියෙනවා කැල්සියම්. එතකොට කැල්සියම් කියන එක තියෙන්නේ ඊළඟ ආවර්තනේ. එතකොට කැල්සියම් මේ හරියි. ඒත් කැල්සියම් වල තමයි වැඩිම වෙන්න ඕන. මෙයාට වඩා මෙයාගේ අඩු වෙන්න ඕන. මෙයාට වඩා මෙයාගේ අඩු වෙන්න ඕන. දැන් එතකොට අපිට තෝරන්න පුළුවන් අඩුම වෙන්නේ ඔක්සිජන්ගේ, ඊළඟට කාබන්, ඊළඟට ෆොස්ෆරස්, ඊළඟට ඇලුමිනියම්, ඊළඟට කැල්සියම්. එහෙනම් පිළිතුර ගන්න පුළුවන් දෙවෙනි පිළිතුර. 55ට පිළිතුර අංක 2 කියලා ලබා ගන්න පුළුවන්. බලමු 56 වෙනි ප්‍රශ්නය.
දෙවන ආවර්තයේ ලිතියම් සිට ක්ලෝරින් තෙක් මූලද්‍රව්‍ය පිළිබඳව පහත සඳහන් කුමන ප්‍රකාශය සත්‍ය නොවේ? මේ මූලද්‍රව්‍ය ටික තියෙන්නේ ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්. ඔය විදිහට දෙවෙනි ආකාරයේ මූලද්‍රව්‍ය ටික තියෙන්නේ. මේක කියන ඉහළම ඍණ ඉලෙක්ට්‍රෝන බන්ධුතාව පෙන්වන්නේ ෆ්ලෝරින්. ඉලෙක්ට්‍රෝන බන්ධුතාව ඉහළම ඍණාගය. ඉලෙක්ට්‍රෝන කැමැත්තෙන්ම ගන්න පුළුවන් මෙයා. මොකද මෙයාගේ අන්තිමට තියෙන්නේ S2P5 කියලානේ. උච්ච වායු වින්‍යාසය ලබා ගන්න එක ඉලෙක්ට්‍රෝනයක් මදි. ඒ හිත කැමැත්තෙන් ගන්න පුළුවන්. මොකද ඒක ගත්තට පස්සේ NS2NP6 කියන ස්ථායි වින්‍යාසය බවට පත් වෙනවනේ. එහෙනම් ඒ වගන්තිය හරි. ඉහළම ධන ඉලෙක්ට්‍රෝන බන්ධුතාව පෙන්වන්නේ බෙරිලියම්. අපි දන්නවා මෙයාගේ තියෙන S2. මෙයාගේ තියෙන S2P3. එතකොට මෙන්න මේ අවස්ථාවයි මේ අවස්ථාවටයි ඉලෙක්ට්‍රෝන ගන්න අමාරුයි. මේකට සාපේක්ෂව මේකට ඉතාම අමාරුයි. මෙතෙන්දි තමයි වැඩිම ධනාගය. අකමැත්තෙන්ම ඉලෙක්ට්‍රෝන ගන්න. එහෙනම් ඉහළම ධන ඉලෙක්ට්‍රෝන බන්ධුතාව පෙන්වන්නේ බෙරිලියම්ම කියන පිළිතුර හරි. ඊළඟට ඉහළම ඔක්සිකරණ අවස්ථාව පෙන්වන්නේ කාබන්ය. කාබන්ට ඉහළම පෙන්වන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් හදන වෙලාවට ඔක්සිකරණ අංකය ධන 4 කියන එක. මේගොල්ලෝගේ තව පෙන්වන්න පුළුවන් නයිට්‍රජන්ට පෙන්වන්න පුළුවන් N2O5 වගේ හදනකොට ධන 5. ඔක්සිකරණ අංක මේ පාඩමේ නැහැ. ඒතර ප්‍රකාශය විතරක් තියෙන හින්දා ඒ ප්‍රකාශය ඇත්තටම වැරදි. ඉහළම ඔක්සිකරණ අවස්ථාව පෙන්වන්නේ කාබන් නෙමෙයි නයිට්‍රජන්. ධන 5 කියන එක පෙන්වනවා. ඊළඟට හතරවෙනි එක ලිතියම් සිට ෆ්ලෝරින් තෙක් පරමාණු කාර්යයන් අඩු වේ. අපි දන්නවා ආවර්තයක දකුණට පරමාණු කාර්යය අඩු වෙනවා. ඒකට ඒක හරි. 5 කැටායන සෑදීමේ හැකියාව හා ඔක්සිහාරක ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ලිතියම් සිට ෆ්ලෝරින් තෙක් අඩු වේ. කැටායන කියන්නේ ධන අයන. ධන අයන හදන්න පුළුවන් හැකියාවක් මේ පැත්තට අඩු වෙනවා. ඔක්සිහාරක කියන්නේ ඔක්සිකරණය වෙන්න පුළුවන් එක. ඔක්සිකරණය වීමේ හැකියාවක් මේ පැත්තට අඩු වෙනවා. ඒ ප්‍රකාශය එච්චර පළවෙනි පාඩම විතරක් ගන්න බෑ. අවන්නේ අනිත් ප්‍රකාශ ගැන අවබෝධයක් ගන්න පුළුවන්. මේකේ පිළිතුර ගන්න පුළුවන් තුන්වෙනි එක. හරි. අපි බලමු 57 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න 57. පරමාණුක ඇති ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාව ක්වොන්ටම් අංක 4න්. ප්‍රධාන ක්වොන්ටම් අංකය, උද්දිඝාංශ ක්වොන්ටම් අංකය, චුම්බක ක්වොන්ටම් අංකය, භ්‍රමණ ක්වොන්ටම් අංකය යොදා ප්‍රකාශ කළ හැකිය. පහත සඳහන් අංක කුලක අතුරින් පරමාණුක ඉලෙක්ට්‍රෝනයක් සඳහා ක්වොන්ටම් අංක කුලකයක් ලෙස පිළිගත නොහැක්කේ. පළවෙනි එකේ තියෙනවා ප්‍රධාන ක්වොන්ටම් අංකය 4 වෙලා 4 වුණොත් උද්දිඝාංශ ක්වොන්ටම් අංකයේ උපශක්ති මට්ටම 0.1 2 ඕන එකක් වෙන්න පුළුවන්. 2 එන්න පුළුවන්. පළවෙනි පිළිතුරේ තියෙන එක. ඊට පස්සේ 2 වුණොත් මේකේ ධන 2 ධන 1 බිඳුව ඍණ 1 ඍණ 2. ඒවයින් ඕන එකක් එන්න පුළුවන්. මේවයින් ධන භාගය හෝ ඍණ භාගය. එහෙනම් පළවෙනි පිළිතුරේ කියන කුලක එන්න පුළුවන්. දෙවෙනි පිළිතුර බලන්න. 3 ප්‍රධාන ක්වොන්ටම් අංකය 3. ප්‍රධාන ක්වොන්ටම් අංකය 3 වුණාම උද්දිඝාංශ ක්වොන්ටම් අංකය 0.12 එක ඇවිල්ලා තියෙන වෙන්න පුළුවන්. උද්දිඝාංශ ක්වොන්ටම් අංකය 1 වුණාම චුම්බක ක්වොන්ටම් අංකය ධන 1 ඍණ 1 බිඳුව. එහෙනම් මෙතන ඍණ 1 වෙන්න පුළුවන්. ඊට පස්සේ ධන භාගය හෝ ඍණ භාගය ධන භාගය වෙලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙනම් ඒක හරි. තුන්වෙනි එක ප්‍රධාන ක්වොන්ටම් අංකය 3. උද්දිඝාංශ ක්වොන්ටම් අංකය 0.12. 2 ඇවිල්ලා තියෙන වෙන්න පුළුවන්. උද්දිඝාංශ ක්වොන්ටම් අංකය 2 ආවහම චුම්බක ක්වොන්ටම් අංකය ධන 2 ධන 1 බිඳුව ඍණ 1 ඍණ 2 පහෙන් එකක් වෙන්න ඕන. මෙතන තියෙන ඍණ 3 වෙන්න විදියක් නැහැ. ඍණ 3 එන්න බෑ. එහෙනම් මේක වැරදි. මේ කුලක එන්න විදියක් නැහැ. මේක වැරදි කියලා පැහැදිලි. මොකද 2 આવොත් උද්දිඝාංශ ක්වොන්ටම් අංකය චුම්බක ක්වොන්ටම් අංකයට එන්න ඕන ධන 2 ධන 1 බිඳුව ඍණ 1 ඍණ 2 පහෙන් එකක්. එහෙනම් මේක වැරදි. තුන්වෙනි පිළිතුර වැරදි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ අපිට 58 වෙනි ප්‍රශ්නය. එතන අංකවල පොඩි ගැටලුවක් තියෙනවා. 58 එන්න ඕන 59 60 කියලා ප්‍රශ්න අංක දෙකේ තියෙන අපි මේ විදිහටම ගමු. හරිද? මෙහෙම ඡේදයක් තියෙනවා. සමහර පෘෂ්ඨ මතට ආලෝකයේ පතිත වීමෙන් එයින් ඉලෙක්ට්‍රෝන නිකුත් විය හැකිය. ආලෝකයේහි අඩංගු ෆෝටෝන මගින් ගෙන යන ශක්තිය ලෝහයේහි ඉලෙක්ට්‍රෝන වලට ගෝමාරු වන අතර
ඉලෙක්ට්‍රෝනයක් එය ධනාරෝපිත නෂ්ටියට බැඳී ඇති ආකර්ෂණ බල අභිබවා යාමට තරම් අවශ්‍ය ශක්තිය ලබා ගනී නම් එයට ප්‍රකාශ ඉලෙක්ට්‍රෝනයක් ලෙස පෘෂ්ඨයෙන් පිටව යා හැකිය. ඉලෙක්ට්‍රෝනයක් පිටව යාමට අවශ්‍ය ශක්තිය ලෝහයෙන් ලෝහයට වෙනස් වේ. 59 කියලා ප්‍රශ්නාංක තියෙනවා. අපි ඒ විදිහටම ගමු. එතන පොඩි වැරදීමක්. හරි. 59 කියලාම ගමු. එතන තියෙනවා බේරියම් පෘෂ්ඨයෙන් ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන මුක්ත කිරීමට අවශ්‍ය ශක්තිය ඉලෙක්ට්‍රෝන මවුලයකට 240 කිලෝ ජූල්. E කියන එක දෙනවා. E කියන එක 240 කිලෝ ජූල්. හැබැයි ඉලෙක්ට්‍රෝන මවුලයකට 240 කිලෝ ජූල්. 240 කිලෝ ජූල්. එහෙනම් ඉලෙක්ට්‍රෝන එකකට නම් අපි අවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් බෙදුවා නම් හරි. අපෙන් අහනවා බේරියම් වලින් ප්‍රකාශ ඉලෙක්ට්‍රෝනයකට ලබා දිය හැකි ආලෝකයේ අවම සංඛ්‍යාතය. අවම සංඛ්‍යාතය කියන්නේ නිව් කියන එක. එහෙනම් E සමාන h නිව් කියන සමීකරණය දැම්මනම් හරි. E සමාන h නිව් කියන සමීකරණය දැම්මනම් හරි. ඔන්න E වලට අගය අවිල්ල තියෙනවා. 240 කිලෝ ජූල් බෙදීම 6.02 වැඩි කිරීම 1023. සමාන h කියන්නේ ප්ලාන්ක් නියතය 6.624. ඔක දීලා තියෙනනේ ප්ලාන්ක් නියතය පේපර් එකේ මුලම දෙනවා 6.626 වැඩි කිරීම 10^34යි 10^34යි ජූල් තත්පර. ඒකට ඕක වැඩි කරන්න තියෙන්නේ නිව් කියන එකෙන්. නිව් කියන්නේ සංඛ්‍යාතය නිව්. එතකොට අපිට පිළිතුර ගන්න පුළුවන් මෙහෙම සුළු කරනකොට නිව් කියන එක උක්ත කරමු. මේක ජූල් කරනවා මම 240 වැඩි කරනවා 10 ජූල්. මේක බෙදනවා 6.02 වැඩි කිරීම 1023. අරක හරස් කෘතිය මෙහෙට ගෙනා වැඩි වුණා 6.624 වැඩි කිරීම 10^34 ජූල් තත්පර සමානයි නිව්. දැන් ජූල්ට ජූල් කැපෙනවා. 10 3 කැපුවා 23ට මේක 10 20 වුණා. 10 20 වුණා. 20 කැපුවා 10 ඍණ 34ට 10 ඍණ 14යි. ඒක ඉර උඩට ගියා 10 14ක් වුණා. 6 වැඩි කරා 6.6 39.6යි. මම ගත්ත 40යි කියලා අසන්නව. 40 කැපුවා 240ට 6යි. 6 වැඩි කිරීම 10 14යි තත්පරයට. පිළිතුර අංක 4. 6 වැඩි කිරීම 10 14යි තත්පරයට කියන්නේ. හරි. ඊට පස්සේ ප්‍රශ්නාංක 60. ප්‍රශ්නාංක 60. ප්‍රශ්නාංක 60. බේරියම්හි මෙම ක්‍රියාවලිය සිදු කළ හැකි ආලෝකයේහි වැඩිම තරංගායාම සංඛ්‍යාව. එතකොට අපි කලින් එකේ නිව් හොයාගත්තනේ. C සමානයි නිව් ලැම්ඩා කියන සමීකරණය දැම්මොත් අපිට පුළුවන් C කියන්නේ 3 වැඩි කිරීම 18යි ms ඍණයක නිව් ඒක සමාන වෙනවා නිව් කියලා අපි හොයාගත්ත සංඛ්‍යාතයේ කලින් 6 වැඩි කිරීම 10 14යි තත්පරයට මේක වැඩි කරන්න ලැම්ඩාගෙන්. දැන් ලැම්ඩා උක්ත කරන්න. ලැම්ඩා උක්ත කරාම මෙහෙට එනවා 3 වැඩි කිරීම 18යි ms ඍණයක බෙදීම 6 වැඩි කිරීම 10 14යි තත්පරයට. තත්පරයට කැපෙනවා. 10 14යි 18යි කියන්නේ 10 ඍණ 6යි. 6 3යි කියන්නේ 0.5යි. 0.5 වැඩි කිරීම 10 ඍණ 6යි මීටර. වලින් උත්තරේ එනවා. නැනෝමීටර වලින් දීලා තියෙන්නේ. මීටර නැනෝමීටර කරන්න පුළුවන් 10 9 වෙනි බලෙන් වැඩි කරාම. එහෙනම් 0.5 වැඩි කිරීම 10 ඍණ 6යි මීටර කියන එක වැඩි කරනවා 10 9න්. ඒකට උත්තරේ එනවා නැනෝමීටර වලින්. 10 3යි කියන්නේ 500යි. 500යි නැනෝමීටර වලින් පිළිතුර ලැබෙනවා. එහෙනම් ප්‍රශ්නාංක 60ට ලබා ගන්න පුළුවන් පිළිතුර අංක 3. අංක 3.